මූලාසනාරූඪ පලාවත පුත්තලම කලාපේ අධ්‍යාපන අධ්‍යක්ෂක දුරන්දර ගෞරවාස්පද නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම කරවිතාකාර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන්හි පරිවේනාධීශ්වර ගෞරවාස්පද අපේ නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම විශ්වවිද්‍යාල කිහිපයකම බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන ගෞරවාස්පද අවසරයි අපේ ත්‍රිකුණාමලයේ කච්චායන හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රධාන කොට ඇති පුණ්‍ය ශේස්ත්‍ර ගරුතර මහා සංඝරත්නයේ අවසරයි පැමිණ සිටින සම්භාවනීය පින්වතුනි අද උත්සව සභාවේ ආරම්භ නිමිත්ත పూర్වෝක්ත පිළිගැනීමේ අනුශාසනාවෙහි අපේ පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ මැනවින් සිහිපත් කරන්න යෙදුණු හේයින් ඒ පිළිබඳව මනා අවබෝධයක් වැඩිවීමක් අපි සියලු දෙනාටම ඇති වුණා. මුලින් මතක් කරන්න ඕනේ මේ දේශනාවේ සුදුස්සා මං කියන මම කල්පනා කරන්නේ නැහැ. මට ආරාධනා කරේ මගේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරපු අපේ බණ්ඩාර මහත්මයා. මෙතන මගේ ගුරුවරු ඉන්නෝ මාත් එක්ක එකට පිරිවෙනේ කේපත් ඉඳලා එකනගෙන එක කාමරයක ඉඳපු මගේ සහෝදර හාමුදුරුවෝත් ඉන්නෝ මගේ කල්යාණ මිත්‍රයෝ මෙතන වැඩ ඉන්නවා. දන්න පිරිසකට දේශනයක් කරනවට වැඩිය නොදන්න පිරිසකට දේශනයක් කරන එක නෑනේ ටිකක් පහසුයි. එහෙම එකක් තියෙනවා. එතකොට වොත් බලවත් පරිශ්‍රමකින් ප්‍රයුක්තව අද දේශනය කිරීමේ අදහසින් යුක්තව මම අපේ බණ්ඩාර මහත්තයාගේ ආරාධනාව බාරගත්තේ මම ඉස්සර කොහොම සැටපරුෂ ගුරුවරයෙක් දැක්කම කොහොමද දන්නේ? එතුමාගේ සැටපරුෂ භාවය නිසා තමයි ද කශේරුකාවක් එක්ක ඕන සභාවක හිත ගන්න පුළුවන් පෞරුෂයක් අපිට හිතුනේ අපි එවුවත් මේ අවස්ථාවේදී බොහෝ ගුරු භක්තියෙන් යුක්තව කෘතඥතාපූර්වකව සිහිපත් කරමු. එතුමන් කියන හාමුදුරනේ වැඩිව මතක් කරන්න තිබේ. නායක හාමුදුරුවෝ මතක් කළා මීට වසර එකමාරකට කලින් සාමාන්‍ය පිරිවෙන් සංග්‍රහයක් කරගෙන පළ කරපු වාර්ෂික සංග්‍රහය මේ වර්ෂයේදී සමස්ත පිරිවෙන් ප්‍රථාවටම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් විද්වතුන්ගේ ලිපි ලේඛන එකතු කරගෙන මුද්‍රණද්වාරයෙන් පළ කරපු බව. බණ්ඩාර මහත්තයා මගේ තන සංස්කාරකවරයෙක් හැටියට මට දුරකථන ඇමතුම් 100කට වඩා ගන්න ඇති ලිපිය ගන්න. ඔබට ලිපි එකතු කරන එක තමයි බොහෝම අමාරුම අර්ථය. විද්වා නෛව විචානාති විද්වජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විචානාති పూర్වං ප්‍රසව වේදන. විද්වා නෛව විචානාති ඉගෙනගත්තු මිනිස්සු විතරලු දන්නේ විද්වජන පරිශ්‍රමං. ඒ සඳහා දැරිය යුතු වෙහස. මේ කාලේ පරිවේන ස්ථානයක් පවත්වා යනවා කියන්නේ මහා බරපතල කර්තව්‍යයක්. ඒ යටින් නායකවන්ට පින්දෙන්න ඕන මේ අතර තිබ්බාගේ අපි කියවල හිටියනම් මෙලහට කිරි කට්ටිය කිරි කම කප වීදි පුරුටුවක් පුරවර නම්මත් දානවා. මේ ළමයි අරගෙන ඇවිල්ලා මහාන කරලා ඒ අත පෝෂණය කරලා මේ අධ්‍යාපනයේ ලබලා දෙන එක මහා බරපතල
කර්තව්‍යයක් වගේම මහා බරපතල පින්කමක්. උන්වහන්සේ මේකට මේ හතර පෙරේ දායකකාරකාදී දිවාරයක් දෙන්න ඕනේ හාල පහල මන්තරලා හාමුදුරුත් එක්ක. ඊළඟට මට කියන්න ඕමනා වුණේ මේ වාගේ ග්‍රන්ථයක් මුද්‍රණාත්වාරයෙන් පිළිදැක්වීම කියන්නේ අපේ පංචායනහාලා දන්නා මහා බරපතල පරිශ්‍රමයක් කියන්නේ. ඒක මහා වෙහෙසක් දරන්න ඕනේ. ඒ වෙහෙස අපිට තේරෙන්නේ නැහැ. නහි වන්දයා විචානාති ගුරුවං ප්‍රසව වේදන. හරියට ප්‍රසව වේදනාව මව් කෙනෙක් හැරුණාම අපි දන්නේ නැහැ. උගන්වනවා කියන්නේ ටීචින් උනාට නායකයන්ගේ ටීචින් කියන්නේ උගන්වනවට නෙවෙයි. Teaching classroom it can mean පන්ති කාමර. Teaching materials, teaching instruments it can mean උපකරණ. Teaching school it can mean පාසල. හැබැයි teaching hospital කියන්නේ මොකක්ද? Teaching hospital කියලා කියන්නේ ශික්ෂණ රෝහල. උගන්වනවා කියන්නේ ටීචින් උනාට ටීචින් කියන්නේ උගන්වනවට නෙවෙයි. ඒකේ තියෙන ශික්ෂණය කියන අර්ථය. අපේ අධ්‍යාපන ප්‍රවාහයේ තුල විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තුලක් කොටගෙන. හැබැයි පිරිවෙන් අධ්‍යාපනයකට අදාළ වෙන්නේ නැහැ. ලොකුම ගැටලුව තියෙන්නේ යන්නේ ටීචින් process එක නෙවෙයි. ඉගැන්වීමේ process. ඉගැන්වීම තුළ intellectuality බුද්ධිමත් භාවය තියෙනවා. හැබැයි ශික්ෂණය කියන එක නෑ. ethics සදාචාරයේ වෙනකොට මොන බුද්ධියක්වත් කරගන්නත් ඉවරක් නෑ. ඉබරේ තමන් දන්න පෞද්ගලික සිදුවීමක් විශේෂඥ වෛද්‍යවරේ පෞද්ගලික රෝහලකට සැකකමක් කරන්න අම්මා අවසාන අඩියේ ඉන්නේ. පුතා සල්ලි බඳිනවා කේරුකස් කරලා තව ලක්ෂ දෙකක් මදි. ડોක්ටර් අම්මා තියටරයකට ගත්තේ නැහැ. ඉතුරු ලක්ෂ දෙක ස්පිරිතාලෙට ගෙවනවා. මේ ජීවිතත් එක්ක ගනුදෙනු උගත්තු. මීට වසර 2ක විතර කලින් ලංකාවේ පුද්ගලික රෝහලකින් කුඩා දරුවෙක්ගේ මලසිරුරක් අඳවාගෙන තියාගෙන හිටියා බිල ගෙවනකම් ලේ පයින්ට් එකට රුපියල් 4000ක් බිල නියම කරලා. මේ වෛද්‍යව උගත්තුනේ. බුද්ධිමත්තුනේ නේද? ලේ පයින්ට් එකට රුපියල් 4000ක් බිල නියම කරලා. සියල්ල කීවේ මේ හමන සුලකට අපි කොහොමද මිලක් නියම කරන්නේ? වොෂින්ටනේ ජනාධිපතිවරයා මේ පය ගහගෙන මහ පොළොවට ඔබ කොහොමද ණය ගෙවන්නේ? ඇඟේ උනන ලේ ගහනකොට අපි කොහොමද මිලක් නියම කරන්නේ? ඒ හින්දා අපේ බරපතල ඌණ පූර්ණයක් තියෙනවා. ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ටීචින් process එක කොහොමද ආදේශ කරන්නේ? ඕක තවම අපේ ආරාමික අධ්‍යාපනය තුළ අපි බොහෝම බරපතල ලෙස ආයාසයෙන් අපි කරගෙන යනෝනේ නායකයාට පුදුමාවක් වෙන අපි පිරිවෙන් ගුරුවරුන්ට මෙන් සිද්ධ වෙනවා. පවත්නා සමහර නෛතික රාමෝ අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට බාධා ඉලක්කම අපි අධ්‍යක්ෂකහම් පුදන්නවා ඒක. එදිකුතු දහකක් මැද අද මේ පොත එළිදක් වෙන වෙලාවේ පිරිවෙන ආරම්භ කරලා වසර 35ක් ගත වෙලා ඒක සුස්මරණය කරන අවස්ථාවේ අපේ පුංචි හාමුදුරුවෝ ඉගෙන ගන්න ඕනේ ශිෂ්‍යෙක් කියන්නේ කවුද? මේ ජීවිත යාත්‍රාවේ අපි හැමෝම ශිෂ්‍යයෝ.
අපි ශිෂ්‍ය භාවයෙන් අත්විඳිනවා නම් එක්ක සර්වඥතාවයටපත් වෙන්න ඕන නැත්නම් චක්‍රවර්ති රාජ්‍යත්වයටපත් වෙන්න ඕන. ඒ තත්ත්වයන් දෙකටම අපිටපත් වෙන්න බෑ. ජීවිතයේ සෑම තත්ත්වයක්ම අපිට මොකක් හරි පාඩමක් කියලා දෙනවා. ඒ පාඩම තුළ අපි තවමත් ඉගෙන ගන්න. ඒකට වයස් ભેද නැහැ. ඒක නිරන්තරයෙන්ම අපේ පොඩි හාමුදුරුවෝ ඉගෙන ගන්න ශිෂ්‍ය ප්‍රජාවත් ජීවිතයේ ජයග්‍රහණය කිරීමේ රහස පිළිබඳව කෙනෙක් අහුවොත් දෙන්න තියෙන සරලම පිළිතුර තමයි පා 20ක් සේවයක් ඇති. මානය තියාගෙන මෙතන ඉන්න බෑ. මානය තියාගත්තු කිසිවෙක් ලෝකේ ජයග්‍රහණය කරලා බුදුරු පවා දේශනා කරන ශිෂ්‍ය අවධිය පා 20ක් වාගේ ඉන්නවා. පා 20 හැමෝම ඇවිල්ලා පය පිදාය. ඒකයි කරන්නේ. පා 20 දක්වා හැම කෙනාගේම යටිපතුලේ ස්වરૂපේ අන්තිම අඩිය. ඒක තමයි විස්තුතුණක් දරාගෙන. නාන ප්‍රකාර මිනිස්සු මේක පාගෙන යනවා. පයින් ගන්න එක කරන්නේ. අවස්ථාවේ ඔළුව නමන්න පුළුවන් නම් ඔහු ශ්‍රේෂ්ඨ. මොකද ගහක් උනත් කැලේ ගහක් උනත් තනිකෙලින් ගියොත් තමයි මිනිස්සු ලීයට පතාගෙන යන්නේ. ඕක නැමිලා වද වෙලා ගියා ලී මෝල් කාර්යයක්වත් ඕක තපාගෙන යන්න උත්සුක වෙන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා කෙනෙක් සමාජයේ සම්මුඛ වෙලා අපේ මොකක් කරේ ප්‍රශ්නයක් අහුවොත් ඒ අහන ප්‍රශ්න අතර සාමාන්‍ය පොදු කුලකයකට එකතු කරගන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි කට්ටිය අහන්නේ මේ කොහෙද ඉස්කෝලේ ගියේ? කවුරුන්ගේ ගුරුවරු? ඉගෙන ගත්තේ කොහෙද? අම්මා තාත්තා කවුද කියන්න කලින් අහන්නේ ඉගෙන ගත්තේ කොහෙද? පොඩි ආලා දන්නවා අස්සකි හාමුදුරුවන් ඉදුරන් දැක්කහම උපදිස්ස පිළිවෙලිය අස්සකි හාමුදුරුවන්ගෙන් අහන්නේ මේ අම්මා තාත්තා කවුද නෙවෙයි වහන්සේගේ ගුරුවරයා කවුද? මේක බරපතල ප්‍රශ්නයක්. ඊළඟට අපි දන්නවා අපේ ශාසන ඉතිහාසයේ අපිට අඟුලිමාල කියලා කෙනෙක් හම්බෙන්නේ. අඟුලිමාල කලින් කාටවත් කරදරයක් කරපු කෙනෙක් නෙවෙයි. එයා අහිංසක. අහිංසක අඟුලිමාල කෙනෙක් කරන්නේ ගුරුවරයා. ඉසාපාම. ඒ අඟුලිමාලවම නැවත අහිංසකයෙක් වඩපත් කරන්නේ ගුරුවරයෙක්. ගුරු භූමිකාව කියන්නේ සමස්ත ජීවිතයක දිශානතිය වෙනස් කරන්න පුළුවන් ප්‍රබල සාධනයක්. දිශානතිය වෙනස් කරන්න පුළුවන් ශිෂ්‍යයෙක් ගුරුවරයෙක්. ගුරුවරයාට කරු කරන්න ඕනේ කියලා ඉගෙනුනේ අපි නෙමෙයි බුදුවරු. ගුරුවරයා එනකොට පුඩුවෙන් නැගිටින්න ඕනේ කියලා ඉගෙනුනේ අපි නෙමෙයි බුදුවරු. මොකද ශාස්ත්‍රලාභයේ බලාපොරොත්තු වෙන විද්‍යාර්ථියෙක් පිළිබඳව ගුරුවරයාට යම් සිත් ඇවිලක් ඇතිවුණොත් දෙන ශාස්ත්‍රයේ පිළිගන්නේ. ඒක අවුරුදු 2500ක් තිස්සේ අපේ ආරාමික අධ්‍යාපනය තුළ සියවසෙන් සියවසට ශතවර්ෂයක දශකයක ප්‍රත්‍යක්ෂ කාරණා. ගුරුවරයෙක් ශිෂ්‍යයා පාවුන ආයේ ගෝලයක් හරියක්. හරියක් ඕකනා. ඒකින්ද අපේ ගුරු ශිෂ්‍ය භූමිකාව තුළ පඨෝපනිෂදේ අවසානයේදී වඩන්නේ සහනාව ගුණක් සහ වීර්යයක් කරවාමයි.
තේජස්වී නාම ධීරමස්තු ඕම් ශාන්ති ශාන්ති හෝති. ටීචින් process එක සම්පූර්ණ වෙන්න නම් ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සාතිශය ප්‍රබල ගැනීමක් තියෙනවා. ගමේ ක්‍රියාපටිපාටිය සාර්ථක වෙන්න නම් ගමයි පන්සලයි අතර මහා ප්‍රබල ගැනීමක් තියෙනවා. ගමයි පන්සලයි තමයි නාමයි කිල්කොයමයි තමයි සුද්ධකරේ මේක විදපු. විදපු හැටේ හදාන්නන්න පුළුවන්. එතකන් කිසිවෙක්ට මේ හදාන්නන්න බැරි වෙනවා. සියවස් කීපයක් යනවා. අධ්‍යාපනයේ තුල මූලික අභිප්‍රාය මූලික අරමුණු මොකක්ද කියලා කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔය ප්‍රශ්නෙට එක එක මිනිස්සු විවිධාකාර උත්තර දෙනවා. සමහර කට්ටිය කියනවා අපි ඉගෙන ගන්නේ හොඳ රස්සාවක් කරන්න. සමහර කට්ටිය කියනවා අපි ඉගෙන ගන්නේ හොඳ මිනිස්සු වෙන්න. හොඳ කියන්නේ මොකක්ද කියලා අර්ථකථනය කරන්න කිව්වොත් තව ගැටලු රාශියකට අපි මොනවද දෙන්නේ? අපේ මූලික ආරාමික අධ්‍යාපනයේ තුල සහ ජාතියක් හැටියට අපි ශික්ෂණය ලබන පිරිසක් වෙනකොට මූලික වශයෙන් අවධාරණය කරන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි මූලිකම කාරණාවක් තමයි ඉන්න අතර සමග්ගාණං තපෝසුකෝ. ලෝකේ ප්‍රබලතම සැප සම්පත් අතරින් එක සම්පත්තියක් තමයි සමග්ගාණං තපෝසුකෝ සාමග්ගිය කියන්නේ. සමගි අද නොඑක ආකාරයෙන් ආගමික සහජීවනය ඔය වචන කතා කරන සමගිය කියන කාරණාව තමයි. නමුත් ආගමික සහජීවනයේ සහයෝගීතාවයේ කියන ප්‍රශ්නාර්ථයකින් අතර වෙලා තියෙන තැන. එම අන්තර් ආගමික සහජීවනයේ කියන ප්‍රායෝගිකව ඇති කරන්න ටිකක් අමාරුයි හේතු කාරණා කියනොත් දැන් අල් කුරානයේ වාගේ සුද්ධ ග්‍රන්ථ ගත්තහම ඒ කට්ටිය සම්පූර්ණයෙන් කියන්නේ විද්‍යා දෘෂ්ටිකව මරා දාන්න ඕනේ. එහෙව් ආකාරයකින් අපිට අත්දැක බඳ ගන්න බෑ. බයිබලෙත් එහෙම ප්‍රකාශ තියෙන ඕන තරම්. එතකොට අපි මේ තැන්වලදී ආගමික සහජීවනය වුන් අර්ථකථනය කරන්නේ විශේෂ කියන බරපතල ගැටලුවට මුහුණ පාන. එතකොට වුවක්ද සාමග්ගිය දුරු වර්ණිත විෂයක් නිසා අපි දන්න ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. දවසක් ආගෙක් ඇවිල්ලා ඉද්දෙක්ගේ ඉල්ලීමක් කරනවා අපි රේස් එකක් තියෙනවා. ඇවිල්ලා මේ දෙන්න රේස් එකක් තියෙනවා. රේස් එකක් තියෙනකොට ආවා දුවගෙන යනවා. දුවගෙන පිටිපස්ස බලනකොට ඉක්ම පේන දෙයක් මානකවත් නැහැ. ආවා ගහගෙන නිදාගන්න. ආවට නිින්ද යනවා. නිින්ද යන අතරේ ඉබ්බ හිමින් ආවා පොතරගෙන ගිහලා දිනුම් කන්නට යනවා. ඕකේ ආවට පරාජය වෙනවා. ඉබ්බ හිමින් දිනුම් කරනට ගිහලා ඉබ්බ ජයග්‍රහණය ලබනවා. ආවා පරාජය ඉබ්බා දිනුම්. දැන් ඊළඟට ආවට කැලෑවේ ජීවත් වෙන්න බැරි. මිනිස්සු ආවට හිනෙන්න පටන් ගන්නවා ඔබ ඉබ්බට පරාද වුණා. ඉබ්බට කට්ටිය ප්‍රශංසා කරන්න ගත්තා. නොඑක් වරදාන වරප්‍රසාද දුන්නා. ඔබ ආව පරද්දලා ජයග්‍රහණය කරා. ආවන දැන් එලේ වසන්න බෑ. ඉබ්බට හැමදැනම බැංකුවට ගියත් පෝලිං නැහැ. හරියට කියපුවා මුදලාලිගෙන් ඩිස්කවුන්ට් පන්සලට ආවම දායක සභාවෙන් මල්වට්ටිය හම්බ වෙනු මතක.
සැලකී ඉපත්. ඉතින් ඔය අතර ඉන්නකොට ආවට කඩපට්ටියට යන්න බෑ මිනිස්සු hina වෙනවා. පන්සලට ගිහම උපාසකම්ලා තැන් වල ඉඳගෙන ආවදිහා බල බල hina වෙනවා. දවසක් ඇන්දෑවේ මේ කෙනෙකුලිකා කුහුල ගන්න බැරුව ආව යනවා ඉපහම් වෙයි. ආව ඉපහම් වෙන්නේ කියලා කියනවා යාළුවා. ගමේ හැමෝම මට hina වෙනවා. මේක හරියන වැඩක් නෙවෙයි අපි තව රේස් එකක් තියමු. ඉප්පතයක් අනේ තාමේකපත් වෙනවා. බගිම යාළුවා හරි. රේස් එකක් තියන්න නම් අපි තව රේස් එකක් තියමු. ඒක පහුවෙන් තමයි දෙන්නට තුලා රේස් එක තියෙනවා. මේ රේස් එකේදී ඉප්ප පෙරදිලා හාවදිනවා. උස්මට දිනුම් කරන කරායන හාව දිනලා ඉප්ප බැලුණාට පස්සේ ගමේ තත්ත්වය සහ මුලින්ම කන පිට කරනවා. මිනිස්සු ඉප්පට රූ කියන්න ගත්තා. හාවට පුරේ කියන පටන් ගත්තා. ප්‍රබුද්ධ කියන්නේ ඔබ සිනාසෙන විට ලොව ඔබ සමග සිනාසෙයි. ඔබ වැළපෙන විට ලොව ඔබ අතහැර සිනාසෙයි. ඉප්පට කලින් තිබුණු වරප්‍රසාද වරදාන නැහැ. ඒ ඔක්කොම දැන් ආවට කිවි. ඉප්ප යන කට්ටිය ඉප්පට hina වෙනවා. ඌ කියනවා යන්තයන්ලා hina වෙනවා. කලින් තිබුණ ඩිස්කවුන්ට් දැන් ඉප්පට හම්බෙන්නේ නැහැ. කලින් හම්බෙච්ච මල් වට්ටිය දැන් ඉප්පට නැහැ. ඉප්ප බොහොම කනස්සල්ලෙන් වනාන්තරයේ කෙළවරක කල්පනා කර කර ඉන්නවා මේ අතරතැබ්බේ මම කොහොමද ගැලවෙන්නේ. එදා හැන්දෑවේ ඉප්පයනම ආව හම්බෙන්න. ආව හම්බෙන්න දැවිලා කියනවා ආවෝ අපි තව රේස් එකක් තියමු. ආව ජයග්‍රහණය මුල්දාමයට මත් වෙලා ඉන්නේ. ලක් අවසරයේ මහාම කිව්වා හරි තව රේස් එකක් තියමු. ආව රේස් එකට පුරුදුනාට පස්සේ ඉප්ප කියනවා හැබැයි ආවෝ මේ පාර ධාවන පතය වෙනස්. කලින් දිනුම් කනුව තිබුණේ දිනුම් කුඩියේ තිබුණේ ගඟෙන් මෙහා. මේ පාර දිනුම් කුඩියේ තියෙන්නේ ගඟෙන් එහා. කලින් ගොඩ විතරයි ගුවන්ට තිබ්බේ. දැන් ගොඩක් දුවලා ගඟට බහැලා පින්නගෙන එහා යුරෙන් ගොඩ වෙලා දිනුම් කනුවට යනවා. තාම කියනවා හරි. දැන් මම තරඟ නිවිස්ස ගත්ත හින්දා මේ තරඟ පවත්. තරඟ කරලා පහුවෙන් තමයි. ආව දුවගෙන ගියා තරඟේ ආරම්භ කරන වෙලාව ඉඳලා. දුවගෙන ගිහලා ඉවුර ගාවට වෙලා හිටගෙන ඉන්නවා. ඉවුරෙන් එහා පැත්තේ තිබුණ පොඩ දිනුම් පොඩිය දිහා බලාගෙන. වරුවගෙන ඉඳලා පස්සේ හිමින් පාවා. ආවගේ මුණක් දිහා බලලා අවඥා සහගතව පොඩි කිනාව උදාගෙන පියට බැලලා දීනගෙන එහා පැත්තේ පොඩ වෙලා දිනුම් කරනවා. ගමේ තත්ත්වය ආයෙ වෙනස්. බුදුහාමුදුරුවෝ නන්දහාමුදුරුවන්ට දිව්‍යාප්සරාවක් ගෙනත් දෙන්නම් කියලා ලැබ වෙනවා ආතුරු. හැබැයි මොගලන් ආමුදුරන්ට පැහැදීමට අපවෙන්නේ නැහැ. මිනිසුන්ගේ පැහැදීමක් ඔයවා එක ශ්‍රේණි වෙනස්. අන්තහාත්මට ගෑනු දෙන්නක් කියලා කොහෙද බුදුහාමුදුරුවෝ කවදාවත් මොගලන් ආමුදුරන්ගේවත් සත්‍තාවට පැහැදීමට අපවෙන්නේ. ඒක නිරන්තරයෙන්ම සාධිශය විචල්්‍ය දෙයක් තියෙනවා. දැන් මේ ආත්මපතිරක හාමුදුරුවෝ බැන යනවා. ඒ අනිත්‍යවලට තමයි මේ ආත්මවල දැනගන්නේ. එම පැහැදීම කියන එක එහෙම අවිච්ඡක් ප්‍රසාදයේ කියන එක නෑ. ඒක රහතන් වහන්සේට ආධ්‍යාත්මික දුර වෙච්ච
එකක් පිළිසින් සකදා සෝවාන් වෙච්ච යත්තන්ටදී දැන් කැලේ සත්තු ඔක්කොම කාවට ආයි භූමියට ගත්තා. ඉබ්බට අපුඩි ගහනවා උදේ ගහනවා ආයෙ සුදුසු ඩිස්කවුන්ට් එක වරදාන වරප්‍රසාද සියල්ල නිබ්බට හිමි. ආවට කලින් තුන වරදාන වරප්‍රසාද සියල්ලම දැන් මොකුට හිමි. ඒක හරියට වැඩක් නෙවෙයි. දවසක් ඇන්දෑවේ ආවා යනවා ඉබ්බ හොයාගෙන. මේ දින එදා ඇන්දෑවේ සුබද සාකච්ඡා. ඉබ්බ කියනවා යාළුවා මං අර දිනකොට මට වූ කියනවා මට වූ කියපු මිනිස්සුම මං දිනපුවාම මට කුඩි ගහනවා කුසල ගහනවා. ඒ මිනිස්සුම ආයි මං පෙරදුනහම මට ආයි වූ ආවගේම යාළුවා මට මගේ තත්ත්වෙත් ඒකම තමයි. මං පෙරදුනහම මිනිස්සු වූ කියනවා මං දිනපුවාම සුදුවේ. පුරේ කියපු මිනිස්සුම මං පෙරදුනහම ආයි මට වූ මෙතන කතා කරනවා යාළුවෙක් තියෙන තව රේස් එකක්. මේ රේස් එක බලන්න ගමේ සත්තු ඔක්කොම වෙන්න ඕනේ. මුන්දෙන් නැන්දෑ කිල්ල හේකුත් ඇදගෙන ගම පුරා ප්‍රචාරයේ යවන හෙට ඉබ්බගේ ආවගේ මහා තරගයක් පැවැත්වෙනවා. මේ තරගයේ නරඹන්න කැලේ සත්තු සියලු දෙනා වෙන්න ඕනේ ගමේ හැමෝම. තරගය ආරම්භ කරනවා. වලහා තමයි විනිශ්චයයේ ඉන්නේ. වලහා 1 2 3 කියලා තරගය ආරම්භ කරන සංඥාව දෙනකොට ආවයි පාරකට ඉබ්බ වඩා ගන්නවා. ඉබ්බ වඩාගෙන දැන් ආවා ඉබ්බත් වඩාගෙන දිනුම් කනෝ කලින් දාවන මතේමයි කලින් එහා පැත්ත දිනුම් කනෝ දුවගෙන ගිහිල්ලා ඉබ්බා යූරෙක් තියනවා කක් යූරෙක් ඉබ්බා යූරට බහිනවා කකට බහිනවා ගඟට දැස්සහම ආව නගිනවා ඉබ්බගේ පිට. දැන් ඉබ්බා ආව කරේ තියාගෙන පිට උඩ තියාගෙන ගම් තියනවා පිටරගෙන පිටගෙන ආවද ගම් යූරට ගියපුවා මෙහා පැත්තේ ආවා ඉබ්බගේ පිටින් බැලලා ඉබ්බ වඩාගෙන දිනුම් කන්නෝ ගාවට දුවගෙන යනවා. පන්නේ ඒ කට්ටියගේ ප්‍රශ්නයක් නැහැ. මේ තරගයේ දිනුම් ඉබ්බද ආවා. සමත්තානං තපෝසු අධ්‍යාපනයේ අවසානික ඵලයේ දැක්කහනේ නම් ඒ ජයග්‍රහණය අපි ළඟා කරගත යුත්තේ තනි කේවල ඒකක වශයෙන් නෙවෙයි. මම තනියෙන් බුදුරණක් වැඩක් නැහැ. අනිත් හැමෝම දේවදත්ත. මට පාවෙක හැල යන්න බෑ. අලි එවනවා රාමෝල තිරිසන් සත්තු. පිටිපස්සේ මනුවේ ඇවිදින්න බෑ. මට ගල් කරලනවා. මගේ දාන පාත්‍රයට මම දාලනවා. මම තනියෙන් බුදුරණක් වැඩක් නැහැ. මගේ මේ දේවදත්ත. අධ්‍යාපනයේ අවසානික ඵලය ජීවිතය කියන්නේ විමුක්තිය හොයාගෙන යන වන්දනා ගමන. ඒ වන්දනා ගමනේ මූලිකම ගමන් කරවීමේ අභිප්‍රේරණය තියෙන්නේ අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයේ ශාස්ත්‍රීය වෙන්නත් පුළුවන් වෘත්තීය වෙන්නත් පුළුවන්. ඒ තුල මූලික වශයෙන් සාමර්ථ්‍ය තිබිය යුතුයි. සාමර්ථ්‍යයේ නියුණු දාන විශ්යල් දස්කොලන් වලට වසන්ත කාලයේ 3-4 වතාවක් ආවට මිනිස් ජීවිතවලට වසන්ත කාලයේ ඉන්න එක වතාවක්. ඒක ඉරිනමි වේගූපමක් දියැලෙකින් වැටෙන වතුර යම්තා වේගයකින් යනවද ඒතා වේගයකින් ජීවිතේ වසන්ත කාලයේ ගෙවිලා යනවා. ජීවිතයේ වසන්ත කාලය තුල කෙනෙක් රැස් කරගත යුත්තේ කරුණු දෙකයි.
අචරිත්වා බ්‍රහ්මචර්යයන් අලබ්ධා යෝගනේතර එකක් අධ්‍යාපනය අනික ධනය. වසන්ත කාලයේ ඒ දෙක රැස් නොකරන කෙනා වතුර ඉදිච්චි වක්කඩක ඉන්න වයසට ගිය නාගිනෙක් ජරා ඔස්වාලිනෙක් වගේ උඩ වෙන විලකට යන්නත් නැහැ. මේ වක්කඩේ ඇතිවිදියෙකුත් නැහැ. සදා කාලෙක නැවීමට සුසුකම්. ඒ හින්දා මගේ අවසාන විග්‍රහය තුළ අධ්‍යාපනයේ මූලික කේන්ද්‍රස්ථානයක් හැටියට අපේ මේ සාරානන්ද පරිවේනස්ථානය බරපතල පරිශ්‍රමයකින් බරපතල උත්සාහයකින් සහ මිලකල නොහැකි අසීමාන්තික බරපතල කැපකිරීමක් මත පාලනය වෙන තිබෙන ආයතන. මේ පොඩි නාල්ලට දානමාන ටික දීගෙන පැක බලාගෙන තනි මිනිහෙක් විශාල පිරිසකට මාතෘ භූමිකාවයි පිතෘ භූමිකාවයි දෙකම රඟ දක්වන එක ජීවිතේ මහා කැපකිරීමක් කිසිවෙකට කළ නැහැ. කිසිවෙකට මේ කැපකිරීම කරන්නේ. තාත්තා කෙනෙක් වාගේ ආස්තික වෙදගෙන මේ සියල්ලක්ම දිහා සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තව බලන් ඉන්න එක ඒකත් අමාරු කටයුත්තක්. සතර බ්‍රහ්ම විහරණ ගුණ තියෙන්නේ මහා බ්‍රහ්මයාටයි අම්මප්පොච්චරින්. ගෙදර අම්මන වෙනම භූමිකාවක් තාත්තන වෙනම භූමිකාවක්. තනි මිනිහෙක් මේ භූමිකා පිටේම අග දක්වනවා කියන්නේ මහා බරපතල දෙයක්. ඒක මූලික වශයෙන් මේ සියලුම ගෞරවයන් හිමි යුත්තේ සාරානන්ද මහා පිරිවෙන්පති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒක නිරුත්සාහයෙන්ම නිසරද සිද්ධියෙන් වහන්සේට හිමි. ඒ වගේම මේ මහා බරපතල කර්තව්‍යයන් සඳහා පොතක් මුද්‍රණද්වාරයෙන් ලියලා කරනවා කියන්නේ මහා පීඩනයක්. ලිපි ටික එකතු කරලා මේක මෙවුවා කරලා කියවලා වැරදි තැන් ආයෙත් හදලා අපිට මේක යන්නේ සමස්ත පිළිවෙල ප්‍රතිහාරන එකක් හරි වැරද්දක් තිබුණොත් වැරදි සමාජගත කරන එක හරිය පහසුයි. සමාජගත කරපු වැරද්ද නිවැරදි කරන එක ඉතාම පහසුයි. අපිට වෙලා තියෙන ගොඩක් කර්තව්‍යයන් කියන්නේ කැකිලි කියලා රජ කෙනෙක් අපේ ඉතිහාසෙ හිටියේ නැහැ. මහදන මුත්තා කියලා කෙනෙක් අපේ ඉතිහාසෙ හිටියේ නැහැ. නමුත් මේ කතන්දර බොහෝම බරපතල ලෙස ජනගත වෙලා තියෙනවා. නෝතනේ භික්ෂුන් වහන්සේ ඇතුළු සමස්ත අපේ බෞද්ධ ප්‍රජාව මුහුණ පාන දෙන බරපතල ගැටලු රාශියක් ඉස්සරහ තියාගෙන තමයි අපි මේ දෙපයින් නැගී සිටින්න උත්සාහවත් වෙන්නේ. ලංකාවේ දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික්ක 25 100% සිංහලයෝ ඉන්න එකම දිස්ත්‍රික්කයක්. ඉතුරු දිස්ත්‍රික්ක සියල්ලගෙම 25ක්ම 75 සීමාව බහුතර සිංහල ප්‍රජාවක් ඉන්න එකම දිස්ත්‍රික්කයක් වත්න හැමෝම 170කට වඩා අඩුයි. හැබැයි 100% ඉන්න අන්‍ය ජාති ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. අපේ සෙල්ලිපියක් කියවන්න ගමේ මිනිහෙක්ට බෑද? අකුරු ටිකක් තිබුණොත් චිත්‍රයක් දැක්කොත් මේක මොන යුගයකයි චිත්‍රයක්ද කියලා කියවන්න තරම් කියවීමක් නෑද? ජාතක පොතේ කතා පහක් කියන්න කිව්වොත් කියන්න මිනිහෙක් නෑ දැන් ගමේ. තම්බියට අපි බැලබැල ඉන්නවා පාන්දර පහට විහාර කරලා පහන් පත්තු කරන පන්සල් බොහෝ මතලොස්සයි තියෙන්නේ. ඉතින් මේ සියල්ල අපිට සිද්ධ වෙනවා මුලින් ඉඳලා හදාගෙන යන්න. අවුරුදු 35ක් පුරාවටම මේ පරිවේන ස්ථානයේ নানা ප්‍රකාර උගතුන් විද්වතුන් පිළිකලා අපි විශ්වාස කරනවා සාරානන්ද පිරිවෙනට තවම මේ ශක්්‍යතාවයේ තියෙන මේ ධාර්මිකාරකාරී විද්‍යා බලපුවාම අපිට ඒක තේරුම්. ඒ අනුව
මූලික වශයෙන් සමස්තාන තපෝසකෝ අධ්‍යාපනයේ මූලික අභිප්‍රායයන් එකක් වන මූලික පරමාර්ථයන් එකක් වන සාමග්‍රී බුදුරුන් විසිනුත් ප්‍රශංසිත කාරණාවක් ඒ පිළිබඳව නැවත සිහිපත් කරන පරිවේන ස්ථානයේ වසර 35ක් සම්පූර්ණ වීම නායක ස්වාමීන් වහන්සේගේ මූලික සිහිනයක් සිහිනයක් මල්පල නැන්වීමක් ඇතිවෙනුත් එළිදැක්වූ සුභාෂා ශාස්ත්‍රීය සංග්‍රහයට අපේ බරපතල ප්‍රශංසාවක් උද කරමි. මගේ ආරාධිත දේශනය මම මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම රත්නත්‍රයේ සරණයි සතර දළදා පිහිටයි. परमात्मा स्तुति ये आराधित देशनीय पवत्वන්නට යෙදුනේ කැලේ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කතිකාචාර්ය පැපිලියවල